හරි. හරි පටන් ගමු අපි ආයුබෝවන්. ඇහෙනවද පේනවද කියලා chat එකක් දාන්නකෝ. mouse එක. නැගින්. මේ කරගෙන. ඕකේ නේද? හරි ළමයි අද පරිමාණ රූප පාඩම පටන් ගන්නේ. පරිමාණ රූප පාඩම අපි කතා කරලා ඉවර කරමු. ඊට පස්සේ සමාට කාලය ඉතුරු වුණොත් ශීඝ්‍රතාවයේ පාඩමට යනවා. කාලය ඉතුරු වුණොත් බලන්න පරිමාණ රූප. ස්කේල් ඩයග්‍රෑම් පරිමාණ රූප පාඩමට අපි කියන්නේ ස්කේල් එක කියන්නේ පරිමාණය. බලන්න මේ හත ශ්‍රේණියේ ඉඳලා පරිමාණ රූප පාඩම අපි ඉගෙන ගන්නේ. පරිමාණ රූපයකට උදාහරණයක් කිව්වොත් එහෙම ඡායා රූපයක්. ඊළඟට සිතියමක්. ඊළඟට නිවාස සැලැස්මක්. පරිමාණ රූපයකට උදාහරණ වෙනවා. දැන් අපි ගත්තොත් ඔබේ ෆොටෝ එකක් ගත්තාම ඒක ඔබ වගේමයි සියලු පෙනුම් මේ කියන්නේ දිග පළල උස ඒ සියල්ල එකම අනුපාතයකට කුඩා කරලා තමයි පරිමාණ රූපයක් එන්නේ. ඒතර ලංකා සිතියමක් තියෙන මිනුම් වලට බඳින්න ලංකාව විතර කඩදාසියක් වුණා. ඒ නිසා මොකද කරන්නේ? එකම අනුපාතයකට දිග පළල කුඩා කරලා අඳිනවා පරිමාණ රූපයක්. ඒතකොට පරිමාණ රූපේ 1 සෙන්ටිමීටරයකින් සැබෑ රූපයේ දැක්වෙන දිග ප්‍රමාණයට තමයි අපි කියන්නේ ස්කේල් එක නැත්නම් පරිමාණය. එතකොට මේ වෙද්දි 7 වසරේදී ත්‍රිකෝණාශ්‍රාකාර ඉඩමක පරිමාණ රූපයක් ඒ වගේ එකක් ඇඳ ගන්න ඉගෙන ගත්ත 7 ශ්‍රේණියේ. 8 ශ්‍රේණියේදී සංයුක්ත තල රූපයක් පරිමාණයට අඳින්න ඉගෙන ගත්තා. 9 ශ්‍රේණියේදී දිගංශය පාවිච්චි කරලා විස්තරයක් දුන්නාම දල සටහනක් ඇඳලා පරිමාණ රූපයක් ඇඳලා ඒ පරිමාණ රූපයේ දිග ඇසුරින් සැබෑ රූපයේ දිග හොයන්න ඉගෙන ගත්තා. 10 වසරේදී අපි ඉගෙන ගන්නේ ආරෝහණ අවරෝහණ කෝණ සම්බන්ධ රූප සටහනක් පරිමාණයට ඇඳලා ඒ අනුව දිග ප්‍රමාණ හොයාගන්න එක. හොඳයි අපි බලමු ඉස්සරෝම පරිමාණ රූපයක මූලික දේවල් ටික කතා කරලා 6 7 8 පන්ති වල ඒවා කතා කරලා 8 9ට එනකම්ම පුනරීක්ෂණ අභ්‍යාස කීපයක් කතා කරමු. ඊට කලින් ලියා ගන්න පොඩි සටහනක් මේව කිසියම් රූපයක් ඒ සියලු මිනුම්
එහි සියලු බිනුම් එහි සියලු බිනුම් එහි සියලු බිනුම් එකම අනුපාතයකට කුඩා කිරීමෙන් හෝ විශාල කිරීමෙන් පරිමාණ රූප ලැබේ. පරිමාණ රූප ලැබේ. ඒකටම ලියා ගන්න පරිමාණ රූප ලැබේ. ඒකටම ලියා ගන්න පරිමාණ රූපයේ සෙන්ටිමීටර් එකකින් සැබෑ රූපයේ දැක්වෙන දිග ප්‍රමාණය සැබෑ රූපයේ දැක්වෙන දිග ප්‍රමාණය පරිමාණය ලෙස හැඳින්වේ. පරිමාණ රූපයේ සෙන්ටිමීටර එකකින් සැබෑ රූපයේ දැක්වෙන දිග ප්‍රමාණය පරිමාණය ලෙස හැඳින්වේ. හොඳයි අපි බලමු මූලික දේවල් පොඩ්ඩක් මතක් කරගෙන හත ශ්‍රේණිය ඉගෙන ගත්ත ගැටලුවක් කතා කරලා බලමු ඉස්සරෝම මේ විදිහට දිග පළවෙනි උදාහරණය ලියා ගන්න. පළවෙනි උදාහරණය දිග මීටර් 1ද දිග මීටර් 80ද පරල මීටර් 60ද දිග මීටර් 80ද පරල මීටර් 60ද වන ඍජු කෝණාශ්‍රාකාර ඉඩමක් තිබේ. දිග මීටර් 80ද පරල මීටර් 60ද වන ඍජු කෝණාශ්‍රාකාර ඉඩමක් තිබේ. පළවෙනි කොටස එහි දල සටහන අඳින්න. දෙවැනි කොටස පරිමාණ රූපයක් ඇඳීමට මේ කීප දෙනෙක් කියවලා තියෙනවා සම්භාවිතාව ඉතුරු කොටස කරන්නේ නැද්ද කියලා. සම්භාවිතාව ඉවර කරා වගේ මතක මට. ඒ හින්දා මේක පටන් ගන්න. සම්භාවිතාව තව කොටසක් තියෙනවා නේ. සම්භාවිතාව පටන් ගත්තා විතරයි නේද? පටන් ගත්තේ කොහොමද?
පුතේ මට මේ මතක තිබ්බේ සම්භාවිතාව ඉවරයි වගේ. ඒ ඉවර කරලා තියෙන 11 ශ්‍රේණිය එන. එතකොට 10 ශ්‍රේණියේ සම්භාවිතාව ඉවර කරලා නැහැ. දැන් අපි පටන් ගත්ත නිසා මේ පාඩම දැන් ඉවර කරලා සම්භාවිතාව පාඩමේ ඉතුරු අඩුව කරමු. සම්භාවිතාව පටන් ගන්න විතරයි තියෙන්නේ. යන්තම් පොඩ්ඩයි කරලා තියෙන්නේ. දැන් මේ සටහනක් ලියපු නිසා මේක දැන් ඉවරම කරමු. අද ඒතකොට මේක කරන්න මේ රූලක් පැන්සලක් ඕනමානෙ ඕන වෙනවා. කව කටුවක් ඕන වෙනවා. එතකොට ඒ ටික ලෑස්ති කරගන්නත් ඕනේ. ඔයාලට ගෙදරින් ඉන්න නිසා ටට්ටක් ගාලා ගන්න පුළුවන් ඒ ටික ළඟට. හොඳයි. දැන් පටන් ගත්ත නිසා මේ පාඩම ඉවර කරමු. මේක ඉවර වුණාම සම්භාවිතාවට යමු. මේ පාඩමත් වැදගත් පාඩමක්. හේතුව 10 ශ්‍රේණියේ මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ ආයේ 11 ශ්‍රේණියේ පරිමාණ රූප කියලා පාඩමක් නැහැ. නමුත් සාමාන්‍ය පෙළ විභාගයේ ත්‍රිකෝණමිතිය කියන ගැටලුවේ B කොටස දෙන්නේ මේ ත්‍රිකෝණමිතියෙන් ගණනය කරන රූපේම පරිමාණ රූපයක් අඳින්න. නිසා මේකත් වැදගත් පාඩමක්. දැන් පටන් ගත්ත නිසා අපි මේක ඉවර කරලා දාමු. ඊට පස්සේ අපි සම්භාවිතාවට යමු. ඒක තමයි දැන් කරන්න සුදුසුම මට හිතෙන්නේ. හරි. එතකොට මේ මම ළඟ ඉන්න එක්කනටත් මතක නැති වෙලා එක නැත්තම් පටන් ගන්න කලින් මතක් කරන් තිබ්බනේ. හරි. මේ බලමු එනම් දැන් මේක ඉවර කරමු. කොහොමද අපි ලිව්වේ? පරිමාණ රූපයක් ඇඳීමට සුදුසු පරිමාණයක් ලියක්. පරිමාණ රූපයක් ඇඳීමට සුදුසු පරිමාණයක් ලියා අනුපාතයක් ලෙස දක්වන්න. පරිමාණ රූපයක් ඇඳීමට සුදුසු පරිමාණයක් ලියා අනුපාතයක් ලෙස දක්වන්න. සුදුසු පරිමාණයක් ලියා අනුපාතයක් ලෙස දක්වන්න. එම පරිමාණයට පරිමාණ රූපය අඳින්න. ඊළඟ කොටස පරිමාණ රූපයේ විකර්ණයක දිග මැන. පරිමාණ රූපයේ විකර්ණයක දිග මැන එමගින් සැබෑ රූපයේ විකර්ණයක දිග සොයන්න. සැබෑ රූපයේ විකර්ණයක දිග සොයන්න. හොඳයි. එකතු වෙලා කරගෙන යන්න මගේ එක්කම කරන්න පුළුවන්. දිග මීටර් 80යි පළල මීටර් 60යි ඍජු කෝණාශ්‍රාකාර ඉඩමක් තියෙනවා. දිග මීටර් 80යි පළල මීටර් 60යි ඍජු කෝණාශ්‍රාකාර ඉඩමක්. එතකොට මෙන්න මේ ක්‍රමයට දල සටහන අඳිද්දි රූල පාවිච්චි කරන්නවත් ඕනේ නැහැ. මේ තමයි දල සටහන. ඊළඟට මේකේ පරිමාණ රූපයක් අඳින්න සුදුසු පරිමාණයක් ලියන්න යන්න. සුදුසු කියන වචනේ තේරුම මේක අපිට පොතේ ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන. අපිට පුළුවන් පොතේ සෙන්ටිමීටර් 8ක් දිග රේඛාවක් මේ අතර ඇඳ ගන්න. එහෙම නැත්නම් සෙන්ටිමීටර් 8ක් දිග රේඛාවක් අඳිනවා නම් මෙතන 10 ගොඩවල් 8ක් තියෙන 80 හැදෙන්නේ. එහෙනම් මීටර් 10ක් දක්වන්න වෙනවා 1 සෙන්ටිමීටරේ. එහෙම නැත්නම් මීටර් 20ක්
1 සෙන්ටිමීටරයකින් දැක්වුවොත් එහෙම සෙන්ටිමීටර 4යි අඳින්න වෙන්නේ. පරිමාණය තීරණය කරන්නේ පොතේ අඳින්න පුළුවන් වීම මත. අපි ගමු 1 සෙන්ටිමීටරයකින් මීටර් 10ක් දැක්වීම. දැන් මේ ලිව්වේ පරිමාණය ප්‍රකාශනයක් විදියට. අපිට පුළුවන් මේ පරිමාණයම සම්බන්ධතාවයක් විදියට ලියන්න 1 සෙන්ටිමීටරයකින් මීටර් 10 කියලා මේ විදිහට. ඉතලයක් දාලා ලිව්වොත් ඒ තියෙන්නේ සම්බන්ධතාවයක් විදියට. 1 සෙන්ටිමීටරයකින් මීටර් 10 පුළුවන් අපිට සෙන්ටිමීටර් කරගන්න. මීටරයකට සෙන්ටිමීටර් 100ක් ඉඳලා 100ෙන් ගුණ කරනවා. එතකොට 1 සෙන්ටිමීටරයකින් මීටර් 1000ක් සෙන්ටිමීටර් 1000ක් කියලා එනවා. දැන් පුළුවන් අනුපාතයකට යන්න. එකම ඒකක වලින් මැනෙන රාශි දෙකක සංඛ්‍යාමය සම්බන්ධය තමයි අනුපාතය. එහෙනම් 1/1000. ඔන්න මේ පරිමාණ රූපයක් අඳින්න සුදුසු පරිමාණයක් ලිව්වා 1 සෙන්ටිමීටරයකින් මීටර 10ක් දැක්වීම කියලා. ඒ පරිමාණය දැන් අපි ලියලා තියෙනවා මොකක් විදියටද? අනුපාතයක් විදියට. අනුපාතයක් කරගන්නේ හැම වෙලේම ඒකක දෙක සමාන කරගෙන පරිමාණ රූපේ 1 සෙන්ටිමීටරයකින් සැබෑ රූපේ සෙන්ටිමීටර් කීයද කියලා හොයාගෙන තමයි පරිමාණය අනුපාතයක් විදිහට ලියන්නේ. දැන් මේ පරිමාණයට මේ රූපේ මේ රෙජිකෝණාස්ගේ පරිමාණ රූපය අඳින්න කියනවා. එහෙමනම් අපි අඳින්න ඕනේ කොහොමද අඳින්නේ? මේ ටික ලියා ගන්නකො. ලියාගත්තේ නැත්තම් ඊට පස්සේ මම මේක මකලා අඳින්නම්. එතකොට වඩා පහසුයි. කනෙක්ට් වෙන්න බෑ කියලා. කනෙක්ෂන් වල කොහේ ලෝඩ් කියලා කනෙක්ෂන් වල නේ. හොඳයි මේ ටික ලියාගෙන ඉවර ඇති. දැන් බලමු අපි මේකේ පරිමාණ රූපය අඳින හැටි. අපි දැන් 1 සෙන්ටිමීටරයකින් මීටර 10ක් ගන්නවා. නමුත් මෙතන මීටර 80ක් කියන්නේ 10කට වල 8ක්. අපි අඳ ගන්න ඕනේ සෙන්ටිමීටර කීයක රේඛාවක්ද? 8ක් දිග රේඛාවක්. අඳ ගන්න සෙන්ටිමීටර 8ක් දිග රේඛාව අඳින්නේ කොහොමද? රූල පාවිච්චි කරලා රේඛාව අඳ ගන්නවා. නිර්මාණවලදී පාවිච්චි කරන්න දන්නවා කව කට්ට 8ක සරල රේඛා ඛණ්ඩයක් අඳ ගන්නයි ඕනේ 8ක දැන් කව කටුව පාවිච්චි කරලා මේ විදිහට බිඳුවේ ඉඳලා 8ට මැන ගන්න 8ට ඒ කරලා එක කෙරවලක තියලා ඡාපයක් ඇඳලා අනිත් කෙරවලට අරන් ඡාපයක් ඇඳලා ඔන්න ඍජු කෝණාශ්‍රාකාර ඉඩමේ දිග පැත්ත ඔය
ඊළඟට මේ ශීර්ෂවලදී ඍජු කෝණය ගන්න උපකරණ දෙකක් ඔයාලට පාවිච්චි කරා. එක්කෝ මෙන්න මේ විහිත් චතුරස්‍රය පාවිච්චි කරන්න පුළුවන්. එතකොටත් ඍජු කෝණය ගන්න පුළුවන් විහිත් චතුරස්‍රය ඍජු කෝණය පාවිච්චි කරලා. එතකොට ඍජු කෝණය ගන්න මේ විදිහට ගන්න පුළුවන්. රේඛාව මේක අඳින්න ඕනේ 6ක් දිගට කවකටුව පාවිච්චි කරලා දිග 6කින් චාපය ඇඳ ගන්න. ඔන්න ඍජු කෝණය ගත්තා. එහෙම නැත්නම් අපිට පුළුවන් මං අනිත් ශීර්ෂයේ ඍජු කෝණය ගන්න අනිත් උපකරණය. කෝණමානය පාවිච්චි කරලා මේක ගන්න පුළුවන්. ඔය දෙකේ එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒක මේ විදිහට ඍජු කෝණය ගන්න අපිට පුළුවන් එක්කෝ විහිත් චතුරස්‍රය එක්කෝ කෝණමානය පාවිච්චි කරලා කෝණමානයේ අංශක 90න් එකක් තියාගෙන රේඛාව අඳිනවා. මේ විදිහට අපි ටිකක් තියාගත්ත තැන යා කරනවා. සෙන්ටිමීටර් 6ක් දිගට ගන්න වෙනවා. සෙන්ටිමීටර් 6ක්. දැන් මැනගන්න කවකටුව පාවිච්චි කරලා සෙන්ටිමීටර් 6ක් දිගට මේ විදිහට බිඳුවේ ඉඳලා 6ක් මැනගන්න. බිඳුවේ ඉඳලා 6ක් මැනගන්න. මේ ලක්ෂයේ තියලා කොච්චරක්ද කියලා ලකුණු කරගන්න. 6ක් වෙනකොට කොච්චරක්ද දෙන්නේ කියලා. මම දැන් මේ අදගත්ත රේඛා දෙක දිගමදි අපි අදාළ ප්‍රමාණයට දික් කරගන්නවා. දැන් මේ ලක්ෂ දෙක යා කරන්න ඔයාලට රූල පාවිච්චි කරලා යා කරගන්න පුළුවන් එකපාර. මෙන්න මේ විදිහට ඍජු කෝණාශ්‍රාකාර ඉඩමේ පරිමාණ රූප එනවා. ඒතර අපි මෙතන අරන් තියෙන්නේ සෙන්ටිමීටර 8ක්. මෙතන ඍජු කෝණ දෙක අරන්. මේ පැත්තක් අරන් තියෙන්නේ සෙන්ටිමීටර 6ක්. එතකොට මේක විකර්ණය කියන්නේ සම්මුඛ ශීර්ෂ දෙකක් යා කරන රේඛාව. දැන් කියනවා විකර්ණයේ දිග මනින්න කියලා. විකර්ණය අඳින්න මම මේක පාවිච්චි කරන්නම් දිග මදි නිසා මේ විදිහට යා කරගන්න විකර්ණය යා කරන්න මැනලා බලන්න සෙන්ටිමීටර කීයක් දෙන්නේ විකර්ණයේ දිග. මෙන්න මේ දිග මැනලා බැලුවොත් පරිමාණ රූපයේ විකර්ණයේ දිග ඔයාලා හරියට ඇන්දරන් සෙන්ටිමීටර 10ක් එන්න ඕනේ. මැනලා බලන්න. පරිමාණ රූපය ඇඳ ඊළඟට විකර්ණය ඇඳලා ඒක දිග මැනලා ලියලා තියෙනවා. ඒක භාවිතයෙන් සැබෑ ඉඩමේ මේ ඍජු කෝණාශ්‍රාකාර ඉඩමක් නේ. එහෙනම් විකර්ණයේ දිග සෙන්ටිමීටර 10යි. අපි 1 සෙන්ටිමීටරයකින් මීටර් 10ක් දක්වන හින්දා 10 10න් ගුණ කරන්න. 10 වරක් 10 100යි. නිවැරදි ව්‍යංජනන් තමයි සෙන්ටිමීටර් 100ක් කියලා එන්නේ. මේ වගේ ඍජු කෝණාශ්‍රාකාර පරිමාණ රූප ඇන්දේ 7 ශ්‍රේණියේදී විශේෂයෙන් 8 ශ්‍රේණියේදීත් ඇන්දා. සම්පූර්ණ කරන්න ඉවර නම් ඕකේ එකක් දෙන්න. හොඳයි ගොඩක් දෙනෙක් ඉවර කරලා තියෙන්නේ. දැන් බලමු එහෙමනම් අපි දහයේ කොටසට යන්න කලින් තව ටිකක් කරන්න ඕනේ මෙන්න මේ වගේ. මම පරිමාණයක් දෙන්නම් මෙහෙම 1 සෙන්ටිමීටරයකින් අපි ගත්තොත්
කිලෝමීටර් 2ක් දැක්වීම. කිලෝමීටර් 2ක් දැක්වීම. දැන් අපිට පුළුවන් වෙන්න ඕන මේ පරිමාණය අනුපාතයක් කරලා පෙන්නන්න. කොහොමද එහෙනම් 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් නම් 2යි. දැන් කියන්නකෝ අනුපාතයට යන්න කිලෝමීටර් 2 සෙන්ටිමීටර කරගන්න එපා. ඉස්සරෝ මීටර කරගත්තොත් කිලෝමීටරයක් මීටර 1000යි. කිලෝමීටර් 2ක් එහෙනම් මීටර් 2000යි. දැන් 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් ගණන හොයා ගන්න ඕනේ. ඉතින් අපි දන්නවා පුතේ මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 100ක්නේ. 100ෙන් ගුණ කරනවා. ඒ අනුව 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 200,000ක් දැක්වෙනවා. බිංදු ගාන හරියට 5ක් තියෙනවා මෙතන. ඒ අනුව අනුපාතය ලියන්න පුළුවන් 1ට 200,000 තමයි මේ අනුපාතය. ඔයාලා දැකලා ඉතින් සිතියන් වල එහෙම මේ වගේ අනුපාත වලට තමයි සිතියම අඳින්නේ. හොඳයි ලියන්න මෙහෙම පහක් දැක්වෙන පරිමාණ අනුපාත ලෙස ප්‍රකාශ කරන්න. හොඳයි තනියෙන් කරන්න 4ක් තියෙනවා. ටක් ගාලා කරන්න.
හොඳයි ඉවරද? පාඩම ගොඩක් ඉගෙන ගන්න තියෙන නිසා ටිකක් ඉක්මන් කරමු. මේ අපි 7 ඉගෙන ගත්ත ඒවා මතක් කරගෙන යන්නේ. මේකේ දෙවෙනි එකේ කොහොමද තියෙන්නේ? 1 සෙන්ටිමීටරයකින් මීටර 20. 1 සෙන්ටිමීටරයකින් මීටර 20 සෙන්ටිමීටර කරන්න 100ෙන් ගුණ කරන්න ඇති. එතකොට එන්නේ 1 අණු 20 100ෙන් ගුණ කරා කියන්නේ අගට බිංදු දෙකට එන්නේ 2000. හරිද? ඊළඟ එක බලන්න තුන්වෙනි එක 1 සෙන්ටිමීටරයකින් මීටර් 500යි. 1 සෙන්ටිමීටරයකින් මීටර් 500ක් සෙන්ටිමීටර කරන්න 100ෙන් ගුණ කරන්න ඇති. 1 සෙන්ටිමීටරයකින් මීටර් 500ක් කියන්නේ සෙන්ටිමීටර් 50000. ඒ කියන්නේ 1 අණු 50000. එකට 50000 සිටියන් කියලා එහෙම කියන්නේ මේ පරිමාණය. ඊළඟට 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 1ක්. 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 1ක්. 1 සෙන්ටිමීටරයකින් මීටර් 1000ක්. 1 සෙන්ටිමීටරයකින් මීටර් 1000 සෙන්ටිමීටර කරන 100ෙන් ගුණ කරන්න. හොඳයි. එතකොට 1000 100ෙන් ගුණ කරා කියන්නේ 10 යකට බිංදු දෙකක් එනවනේ. එකපාර ලියන්න උත්තරේ 1ට 100,000 කියලායි එන්නේ. බලන්න බිංදු ගාන හරිද කියලා. 5ක් එන්නේ. 1ට 100,000 පරිමාණය. සිටියන් එහෙම අදින්න පාවිච්චි කරන්න. මේ ඔක්කොම පරිමාණයට වඩා මේක වෙනස්. 1 සෙන්ටිමීටරයකින් මිලිමීටර් 5යි දැක්වෙන්නේ. එතකොට පුතේ 1 සෙන්ටිමීටරයකින් මිලිමීටර් 5ක්. 1 සෙන්ටිමීටරයකින් අපි දන්නවා මිලිමීටර් 10ක් නේ සෙන්ටිමීටරයක් කියනවා. මෙතන සෙන්ටිමීටර් ගත්තොත් එහෙම 10න් පංගු 5ක්. මිලිමීටර් ගාන සෙන්ටිමීටර ගාන 10න් බෙදුවා. එතකොට 1 අණු 0.5. ඒ කියන්නේ පරිමාණ රූපයේ සෙන්ටිමීටරයකින් දැක්වෙන්නේ ඇත්ත රූපයේ සෙන්ටිමීටර භාගයක් නැත්නම් මිලිමීටර් 5ක්. එතකොට මෙතන පැහැදිලි මේවා නම් විශාල රූප කුඩා කරලා තියෙන්නේ. මේක කුඩා රූපයක් මොනවා කරලා තියෙන්නේ? විශාල කරලා තියෙන්නේ. හරියට ඇමීබාවෙක්ගේ කරස්කඩ වගේ එකක් දක්වනකොට ඇමීබාව ඇහැට පේන්නේ නැහැ. නමුත් පොතේ ඇඳලා තියෙන ලොකුවට. ඒ විශාල කරලා තියෙන්නේ. හොඳයි. මේ ටික සම්පූර්ණ කරගන්න ඇති. සම්පූර්ණ කරගන්න කරගත්තේ නැති අය ඉක්මනට
හොඳයි. ඊළඟ ගානට යමු. මම මේ බෝඩ් එක ඉස්සරහට ටිකක් අඩුවෙන් එන්නේ. එතකොට අර ෆොටෝ ફોකස් වෙන එක වැඩි බෝඩ් එක ඉස්සරහට මම එනකොට ඒ නිසා ටිකක් පැත්තෙන් ඉඳලා මේ වැඩ කරගෙන යන්නේ. රයිට් ලියා ගන්න මෙහෙම. එකාණු 210 ඊළඟ ගැටලුව තුන්වෙනි එක එකාණු 210 පරිමාණයට අඳින ලද සිතියමක පරිමාණයට අඳින ලද සිතියමක පරිමාණයට අඳින ලද සිතියමක නගර දෙකක් අතර දුර නගර දෙකක් අතර දුර සෙන්ටිමීටර් 15කි සෙන්ටිමීටර් 15කි එකාණු 210 පරිමාණයට අඳින ලද සිතියමක නගර දෙකක් අතර දුර සෙන්ටිමීටර් 210කි ඉහත නගර දෙක අතර ඉහත නගර දෙක අතර සැබෑ දුර සොයන්න සැබෑ දුර සොයන්න හොඳයි ටක් ගාලා හදලා එවන්න බලන්න කිලෝමීටර් වලින් දෙන්න සැබෑ දුර සෙන්ටිමීටර් වලින් නෙමෙයි තරුසි කිලෝමීටර් කරලා දෙන්න සයුරිකා කිලෝමීටර් වලින් දෙන්න තාම ප්‍රසාද්‍ය විතරයි හරියට උත්තරේ වෙලා තියෙන්නේ අනිත් අය බොරු උත්තරේ වෙලා තියෙන වැඩි දෙනෙක් උමේස හරි උත්තරේ උගා ප්‍රසාද්‍යයි උමේසයි විතරයි තාම හරි උත්තරේ වෙලා තියෙන්නේ අනිත් අය කොහේ හරි වැරදිලා හොයාගන්න යාලා කොහෙද වැරදුනේ බලමු අපි කතා කරලා මේ පරිමාණයෙන් කියවෙන්නේ 1 සෙන්ටිමීටරයකින් පුතේ සෙන්ටිමීටර් 21000 දැන් අපි හොයාගන්න ඕනේ 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් කීයද කියලා බලන්න. එහෙනම් සෙන්ටිමීටර් ඉස්සරවම මීටර් කරන්න එපා. සමහරු මීටර් කරලා නැද්ද මොනවා කරලාද හිතා ගන්න බෑ උත්තර බර ගණන් ඇවිල්ලා. ඕක මීටර් කරන්න 100ෙන් බෙදලානේ. එහෙනම් 1 සෙන්ටිමීටරයකින් මීටර් 2000. දැන් පුතේ මීටර් 2000 සෙන්ටිමීටර් කිලෝමීටර් කරගන්න එපා. මීටර් 2000 කියන්නේ කවුරුත් දන්නවා කිලෝමීටර් 2යි. එහෙනම් පරිමාණ රූපේ 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 2ක්. පරිමාණ රූපේ නගර දෙක අතර දුර සෙන්ටිමීටර් 15යි. එහෙනම් ඇත්තටම නගර දෙක අතර දුර
දෙක වගේ 15ක් කිලෝමීටර්. කිලෝමීටර් කීයක් එන්න ඕනද? 30ක් එන්න ඕන. කිලෝමීටර් 3000 හැම ආපු අය ඉන්නවා. ලංකාවේ නම් නෙමෙයි හැබැයි. මේ 3000ක් දුර හොඳයි. හරි ගස්ස ගන්න අඩුපාඩු මේ තමා 7 වසරේ ඉගෙන ගත්තේ ඒවා. 7 ශ්‍රේණියව තමයි ඔය දැන් ඉවර කරේ. 8 ශ්‍රේණිය එකක් කරන්නම් 9 ශ්‍රේණිය එකක් කරන්නම් ඊට පස්සේ 10 ශ්‍රේණියට යමු. right. ලියන්න එහෙමනම් මේක ලියාලා ඉවර ඇති. ලියන්න මෙහෙම හතරවෙනි එක 1/1000 පරිමාණයට 1/1000 පරිමාණයට පහත දැක්වෙන පරිමාණයට පහත දැක්වෙන මිනුම් සහිත ත්‍රිකෝණයේ පහත දැක්වෙන මිනුම් සහිත ත්‍රිකෝණයේ පරිමාණ රූපය අඳින්න. හොඳයි මෙන්න ත්‍රිකෝණය. දල සටහන දීලා තියෙනවා. 8 ශ්‍රේණිය ඉගෙන ගත්තේ ඔය වගේ ඒවා. මේකේ පරිමාණ රූපය අඳින්න ඉගෙන ගත්තා. right. ඉස්සල්ලා 1/1000 පරිමාණය 1 සෙන්ටිමීටරයකින් මීටර් කීයද කියලා හොයාගන්න. ඊට පස්සේ මීටර් 50 දක්වන්න කොච්චර රේඛාවක් අඳින්න ඕනේ සෙන්ටිමීටර් වලින් හොයාගන්න පුළුවන්. right. කොහොමද හොයාගන්නේ නම් 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් නම් 1000ක් දැක්වෙනවා. දැන් සෙන්ටිමීටර 1000 මීටර් කරන්න 100ෙන් බෙදන්න වෙනවා. මේ දෙක කැපිලා ගියාම 1 සෙන්ටිමීටරයකින් මීටර් 10යි කියලා එන්නේ. ඔන්න පුතේ මීටර පරිමාණය දැන් හොයාගත්තා. එහෙනම් මීටර 10ක් සෙන්ටිමීටර 1කින් දැක්වෙන්නේ නම් මීටර 50ක් දැක්වෙන්නේ සෙන්ටිමීටර කීයකින්ද? 5කින්. මීටර 60ක් දක්වන්නේ සෙන්ටිමීටර 6කින්. මීටර 40 දක්වන්නේ සෙන්ටිමීටර 4කින්. එහෙමනම් ඉස්සරෝම සෙන්ටිමීටර 5ක සරල රේඛා ඛණ්ඩය අදින්න සරල රේඛාවක් ඇඳලා අරය 5ක් මැන ගන්න ඡාප වලින් අදින්න. මේ විදිහට මැන ගන්න අරය 5ක් මේ විදිහට අරය 5ක් මැන ගන්න ඡාප අදින්න. ඔන්න ත්‍රිකෝණ එක පාදයක් අරය 5යි ඊළඟ අරය 6ක් මැන ගන්න. මේ සිහින්සේ තියලා 6 ඡාපය අදින්න. අරය 4ක් මැන ගන්න. මේ සිහින්සේ තියලා 6 ඡාපය කැපෙන්න ඡාපයක් අදින්න. ඡාප ඡේදන ලක්ෂය යා කරන්න. මූල පාවිච්චි කරලා යා කරන්න. මේ විදිහට මූල පාවිච්චි කරලා යා කරන්න. මේ රූල පොඩ්ඩක් දිගමදි නිසා මම යන්නේ. right. ඔන්න මේ රූපේ පරිමාණයට නිවැරදි පරිමාණයට අඳහම් බලන්න දල සටහනේ තියෙන හැඩෙත් වෙනස් වෙලා ඉන්නේ.
මෙන්න මේ වගේ මිනුම් දුන්නාම රූප පරිමාණය දීලා මිනුම් දුන්නාම රූපයක් අඳින එක තමයි 8 වසරේ කරේ. ඔයාලා 8 වසර පොත මතක නම් මේ වගේ රූප එහෙම ඇඳලා. මම මේ පරිමාණ රූප පාඩමේ 8 වසර ළමයි කොටසකට ඊයේ ඉගෙනුවා. මේ වගේ රූප එහෙම තිබ්බා ඒ අඳින්න. එතකොට මේවා නම් ඍජු කෝණාශ්‍ර විදිහට මෙතන ඉඳලා මෙතනයි කියලා ඡාප දෙකක් ගහලා තමයි මේ ලක්ෂය ගන්නෙ. 8 ශ්‍රේණියේ පරිමාණ රූප වල එවැනි ගැටලු තියෙනවා. හොඳයි. 8 ශ්‍රේණියේ පරිමාණ රූප ඇති 9 ශ්‍රේණියේ පරිමාණ රූපයක් දෙන්න බලමු ඇඳලා. 9 ශ්‍රේණියේ පරිමාණ රූප අඳිද්දී විශේෂ වචනයක් පාවිච්චි කරලා තමයි තොරතුරු දුන්නේ. මෙන්න මෙහෙම. දිගංශය කියලා එකක්. මතකද දන්නේ නැහැ දිගංශය. විසන්ධි කරලා එහෙම ගන්න බෑ. තේරුම අරගෙන බෑ. දිගංශය හැඳින්වීම මොකද්ද? යම් තැනක ඉඳලා තවත් තැනක පිහිටීම. අපි හිතමු A වල ඉඳලා B වල පිහිටීම කියනවා. කොහොමද කියන්නේ? A ලක්ෂයේ හිටගෙන ඉන්නේ. B තියෙන පැත්ත බලන්නේ. හිටගෙන ඉන්න තැන උතුරු දිශාව මේ. ආන්නේ උතුරු දිශාවේ ඉඳලා මොන කෝණයද ගන්නෙ? දක්ෂිනාවර්ත කෝණයමයි ගන්න පුළුවන් ඔර්ලෝසුවේ කටුව කැරකෙන පැත්තට කෝණය අරගෙන ඉලක්කම් තුනකින් ලියන්නත් ඕන. අපි හිතමු මේ කෝණය අංශක 60යි නම් 0.60යි කියලා ලියන්න. ආන් ඒ ලක්ෂයේ සිට B ගේ දිගංශය 0.60. එහෙනම් B ගේ ඉඳලා බැලුවොත් A ගේ දිගංශය ඇහුවොත් B ගේ ඉඳලා බලනවා A ගේ දිගංශය. මේ කෝණය 60 නම් මේ කෝණයත් 60ක් වෙන්න එපා ඒකාන්තර කෝණ නිසා. මේ කෝණය කියන්න ඕන. එහෙනම් B වල හිටගෙන බැලුවොත් A තියෙන්නේ මේ පැත්තේ උතුරින් කොච්චර දක්ෂිනාවර්ත කෝණයක්ද? වටභාගෙනකොට 180යි 60යි 240යි. ඒකේ ඉඳලා B ට දිගංශය 60 වෙද්දි B ගේ ඉඳලා A ට දිගංශය 240. මතක් වෙන්න ඇති. එහෙනම් දිගංශය ගැන කතා කරද්දී වැදගත් කාරණා මේවා. උතුරු දිශාවේ ඉඳලාමයි කෝණය ගන්න. දක්ෂිනාවර්ත කෝණයමයි ගන්න. ඉලක්කම් තුනකින් කෝණය ලියන්න ඕනේ. ඒක තමයි සම්මතය. හරි. දැන් අපි මම රූපයක් ඇද්දොත් ඔය කිව්වට අමතක ඇති දැන් 9 ඉඳලා කොච්චර කල්ද දැන් නේද? හරි නෑ 11 ඉන්න ඕනේ. තාම ඉතින් පාවු ඉතින් තාම 11ට පොත් හම්බුණාට තාම 11යි. අනිවාර්යයෙන්ම වාර විභාග තියෙනවා. අද පළාත් අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ඔන්ලයින් ක්‍රමයට රැස්වීමක් තිබ්බා. ඒකට මමත් සහභාගී වුණා. වාර විභාග ප්‍රශ්න පත්‍ර ඉස්කෝලේ පටන් ගන්නවත් එක්කම පාසල් වලට එවනවා කිව්වා. ඒතකොට විදුහල්පතිතුමා තමයි අභිමත පරිදි වාර විභාගේ පවත්වන්න ඕන කියලා කිව්වේ. ප්‍රශ්න පත්‍ර එවනවා. බැරිම නම් ළමයි ඉස්කෝලෙන් නැත්තම් ගෙදර ඉඳලා ලියලා හරි උත්තරේ ගෙන්නගෙන බලන්න කිව්වා. එහෙම තමයි දැන් තීරණේ. يعني ළමයි ඉස්කෝලේට එන්න බැරි නම් මේ කොරෝනා හින්දා බය නම් ඒ ළමයිගේ ගෙවල් වලට මේ පේපර් ලබා දීලා උත්තර ලියවලා ගෙනල්ලා දෙමව්පියන්ගේ අධීක්ෂණයට විභාග ලියවන්න. එහෙම ලියවලා හරි ගේන්න කිව්වා. ඒ කියන්නේ වාර විභාගේ නිසකවම තියෙනවා. ඒකෙන් පස්සේ තමයි ඔයාලට 11ට යන්න වෙන්නේ. හරි. ඊට කලින් අපි මේ සම්භාවිතාව පාඩමයි පරිමාණ රූප පාඩමයි තව ශීඝ්‍රතාවයේ පාඩමයි කතා කරගත්තොත් 11 පාඩම් පටන් ගන්න පුළුවන්. ඒ අතරේ ජ්‍යාමිතියට ඉතාම සරලව පිළිවෙලකට ඔයාලට වීඩියෝ පෙළක් දෙනවා. ඒක එකපාරක් නෙවෙයි 10 පාරක් හරි බලලා ඉගෙන ගන්න පුළුවන් වෙන්න. ඒකට මම ගොඩක් අමාරු ගණනුත් දානවා. දැනට හදලා තියෙන්නේ අන්තිම ප්‍රමේයට එනකම් 11 වසරට එනකම්ම මේ වීඩියෝ කරගන්න මේ කැමරාවට වඩා ටිකක් හොඳ කැමරාවක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා ටිකක් පරක් කරේ. එතකොට බලමු. එහෙනම් වාර විභාග තියෙනවා. ඒ නිසා මම ඔයාලට ප්‍රශ්න පත්‍ර දුන්නා. පළාත් ප්‍රශ්න පත්‍ර සමහර කණ්ඩායමකට 4ක් 5ක් හම්බෙලා තියෙනවා. සමහරුන්ට 4ක් එහෙම හම්බෙලා තියෙනවා. ඒවා හදලා තියාගන්න. ඒ වගේ අමාරු ඒවා වාර විභාගයට කලින් අපි සාකච්ඡා කරනවා. උත්තර ඔයාලා ඔක්කොම හදලා පිළිවෙල තියාගන්න. මම උත්තර ටික දාගෙන යනවා. මේ උත්තර ටික ලියලා ඒවා ෆොටෝ අරගෙන ඒ ෆොටෝ එකයි ඔයාලට දාන්නේ. හරි. ඒ හින්දා මේ එකෙන් හරිද වැරදිද බලා ගන්න ක්‍රමයක් තමයි හදන්න වෙන්නේ. දුරස්ථ අධ්‍යාපනයේට අපි පුරුදු වෙන්න වෙනවා. රයිට්. මෙතන ඕයි කියලා ගන්න.
මෙහෙ A මෙහෙ B මෙහෙ C ඉන්නවා මෙහෙ D ඉන්නවා කියලා හිතමු. මම දෙන්නම් මේ කෝණයේ අංශක 40යි. මේ කෝණය දෙන්නම් අංශක 50යි කියලා. මේ කෝණය දෙන්නම් අංශක 50යි කියලා. මේ කෝණය දෙන්න අංශක 30යි කියලා. right. දැන් මේවා ඔයාලට මේවා මතක් කරන එක කරන්න මේ 9 ඉගෙන ගත්ත ඒවා. ඕලක්ෂයේ සිට ලක්ෂයේ සිට ඒහි දිගංශය ලියා ගන්න ඕනේ නෑ මේවා මතක් කරන එක කරන්න ඊළඟ ගැටලුව කරපුවාම මේ ඔක්කොම හරියයි. B හි දිගංශය C හි දිගංශය D හි දිගංශය බලමු කල්පනා කරලා. ඕවල ඉඳලා A හි දිගංශය හොයන්න පුතේ. මේ අපි දන්නවා ප්‍රධාන නිසා හතර අතර ඍජු කෝණ තියෙන්නේ කියලා. 94ක් නේ 360 දෙන්නේ. ඕවල ඉඳලා බැලුවොත් A තියෙන උතුරින් මෙතන දක්ෂිනාවර්ත කෝණය. කොච්චරද මේක 40 නම් මේක 50යි. එහෙනම් A දිගංශය එන්න ඕන 0.50යි අංශ. ඕවල ඉඳලා බැලුවොත් B ගේ දිගංශය මෙන්න මේ කෝණය වෙන්න ඕන. එතකොට මෙතන 90යි මෙතන 50යි 140ක් වෙන්න ඕනේ. ඒක ඉලක්කම් තුනකින්මයි. ඕවල ඉඳලා බැලුවොත් C ගේ දිගංශය මේක 50 නම් මේක 40යි කියලා හොයාගත්ත හැකි. 92 දෙකක් 180 වටභාගේ මෙතන 40යි 180 40යි 220ක් වෙන්න ඕනේ. ඕවල ඉඳලා බැලුවොත් B තියෙන්නේ ඔන්න ඔච්චර එක්කි. වටේම 360 ඒකෙන් 30යි ඇතෑරුනේ. එහෙනම් ඕවල ඉඳලා D ගේ දිගංශය 330යි. ඔන්න මතක් වෙන්න ඇති 8 ඉගෙන ගත්ත දිගංශය. හොඳයි බලමු එහෙනම් මෙන්න මේ ගැටලුව කරමු බලන්න. මේ ගැටලුව කරමු. A නම් ලක්ෂයේ සිට අංශක 0.40ක දිගංශයකින් මීටර් 80ක් ගමන් කොට B නම් ලක්ෂයට පැමිණේ. A නම් ලක්ෂයේ සිට දිගංශය අංශක 0.40ක් වන දිශාවක් ඔස්සේ මීටර් 80ක් නේ මීටර් 80ක් ගමන් කොට B නම් ලක්ෂයට පැමිණේ. B ලක්ෂයේ සිට දිගංශය අංශක 130ක් වන දිගංශය අංශක 130ක් වන දිශාවක් ඔස්සේ මීටර 60ක් ගමන් කොට C ලක්ෂයට පැමිණි.
පළවෙනි කොටස තොරතුරු දලසටහනක දක්වන්න. තොරතුරු දලසටහනක දක්වන්න. තොරතුරු දලසටහනක දක්වන්න. ඊළඟ කොටස 1/2000 පරිමාණයට 1/2000 පරිමාණයට පරිමාණ රූපයක් ඇඳීමෙන් A සිට C ට සැබෑ දුර සොයන්න. A සිට C ට සැබෑ දුර සොයන්න. ඊළඟ කොටස පයිතගරස් සම්බන්ධය යොදා ගනිමින් ඔබ ලබාගත් පිළිතුර සත්‍ය බව පෙන්වන්න. ඔන්න 9 වසරේ වාර විභාගයට එන වගේ ගැටලුවක් ඔය දුන්නේ. බලමු කරන්න පුළුවන් වේද කියලා. දැන් මතක් කරා දිගංශය ඒකත් උදව්වට අරන් කරන්න.
හොඳයි ඉවර නම් උත්තරේ වන්න. දැන් දල සටහන අඳින්නම් පටන් ගන්න බැරුණ අයට දල සටහන ඒ කියන ලක්ෂයේ ඉඳලා උතුරින් අංශක 50ක දිශාවක් ඔස්සේ කිලෝමීටර් 80ක් නෙවෙයි මීටර් 80ක් ගිහිල්ලා B කියන ස්ථානෙට. B වල ඉඳලා උතුරින් අංශක 130ක දිගංශයක් ඔස්සේ C ලක්ෂයට එනවා. ඔය තමයි දල සටහන. පරිමාණය දුන්නේ කොහොමද? 1/2000. දැන් හදා ගන්න ඕනේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර නම් 2000යි. 1 සෙන්ටිමීටරයකින් මීටර නම් 20යි. 100ෙන් බෙදන්න පුළුවන් නේද? මීටර 20යි. දැන් කෝණමානය පාවිච්චි කරලා තමයි පරිමාණ රූපය අඳින්නේ. තුන්වෙනි කොටසට උත්තරේ ඉස්සරෝම උතුර ඇඳ ගන්න වෙනවා. උතුර ඇඳ ගන්න වෙනවා මේ විදිහට. මෙන්න ඒ ලක්ෂය උතුරින් අංශක 50ක් බැන ගන්න ඕනේ. කෝණමානයේ නිවැරදිව බිඳුව රේඛාව උතුර දක්වන රේඛාව මතට අරගෙන මේ රේඛාව මතට අරගෙන අංශක 50කින් තිත තියාගන්න 10 20 30 40 50 මෙන්න මෙතන එන්නේ කෝණමානය අයින් කරන්න ඒ කරලා යා කරන්න මේ රේඛාව දිගේ ගන්න ඕනේ 20 ගොඩවල් 4ක් නිසා සෙන්ටිමීටර 4ක් සෙන්ටිමීටර 4 වෙන ගන්න නැවතත් කවකටුව පාවිච්චි කරන්න පුළුවන් 4ක් මැනගෙන මේ විදිහට ඡාපයක් අඳිනවා ඔතන තමයි B ලක්ෂය. A ලක්ෂය හරි B ලක්ෂය හරි නැවත B ගේ උතුර අඳින්න වෙනවා. උතුර සිරස් රේඛාව මේ විදිහට උතුර එතනදී වයින්ඩ් වෙනවා අංශක 130ක්. අංශක 130ක්. කෝණමානය නිවැරදිව තිබ්බා. අංශක මෙතෙන්ට 90යි 100යි 110යි 120 130 මෙතෙන්ට 130 මැන ගත්තා. රේඛාව අඳිනවා. මෙතන අපි අංශක 50යි මැන්නේ. මේ කෝණය මෙතන උතුර වේ තියෙන්නේ මේ කෝණය මැන්නේ 130යි. දැන් පුතේ C ලක්ෂය හොයා ගන්න ඕනේ. මෙතන BC ට C ට දුර මීටර 60ක් කියලා දුන්නේ. 20 ගොඩවල් 3ක් නේ 60 එහෙනම් සෙන්ටිමීටර 3ක් දිග ගත්තා නම් ඇති. තව කටුවෙන් සෙන්ටිමීටර 3ක් මැන ගන්න මේ විදිහට තාපය අඳින්න මෙතන ලක්ෂය C මෙතන ගත්තේ සෙන්ටිමීටර 4යි මෙතන ගත්තේ සෙන්ටිමීටර 3යි ලක්ෂය C පරිමාණ රූපය ඔය විදිහට නිවැරදිව ඇඳලා තියෙන්න ඕනේ. බලන්න ඊළඟට AC යා කරගන්න
AC යා කරගන්න. ඔන්න පරිමාණ රූපය ඇඳලා ඉවරයි. දැන් පුතේ පරිමාණ රූපය ඇසුරින් A සිට C ට දුර අහන්නේ කාකට්ට විහිදවන්න AC ප්‍රමාණයට බලන්න මේකේ තියලා හරියටම සෙන්ටිමීටර් 5ක් එන්න ඕනේ. AC දුර මෙන්න මේ වගේ සෙන්ටිමීටර් 5ක් හරියට එන්න ඕනේ. නිවැරදි වැන්දනම් AC දුර සෙන්ටිමීටර් 5යි. පරිමාණ රූපයේ සෙන්ටිමීටර් 5යි. A සිට C ට සැබෑ දුර පරිමාණ රූපයේ 1 සෙන්ටිමීටරකින් සෙන්ටිමීටර් 20ක් ගත්තා නම් 5කින් කොච්චරද බලන්න 5 20ෙන් ගුණ කරොත් මීටර් 100ක් කියලා එනවා සැබෑ දුර. ඔන්න. තව ඕනනම් අහන්න තිබුණා A සිට C ට දිගංශය. එහෙනම් මේ කෝණය බැලලා ලියන්න වෙන්නේ. A සිට C ට දිගංශය ඇහුණා. right. දැන් අන්තිම කොටසේ කියනවා හතරවෙනි කොටස පයිතගොරස් සම්බන්ධය උපයෝගී කරගනිමින් ඔබ ලබාගත් දුර සත්‍යයි කියලා පෙන්වන්න කිව්වා. බලන්න ළමයි මේ දෙක උතුරු නිසා මේ කෝණේ අංශක 50 නම් මේකත් අංශක 50. A සිට C දිගංශය කීයද දුන්නේ බලන්න ආපහු. උතන 90ක් හැදෙන්න තමයි මම දුන්නේ. යද්දි වැරදිලා කියුණාක් දන්නේ නැහැ. A සිට B ගේ දිගංශය අංශක 40ද දීලා තියෙනවා. right. මම මේ දලසනාන දිද්දි වරද්දලා අරන් තියෙන්නේ. දීලා තියෙන අංශක මෙතන 40. එහෙනම් මෙතනත් අංශක 40කුයි මයින්ඩ් උනේ. එතකොට චූටි වෙනසක් වෙනවා. ආපහු මැනලා අදින්න වෙනවා. උතුර ඇඳගත්තා ඒ ලක්ෂය ආපහු අංශක 40 මනින්නම් අංශක 40 40 මේ වගේ හතලිහ දුර ගන්න ඕනේ 4යි අරය 4ක් මැන ගන්න කව කට්ටින් මම හිතන්නේ මම මේ දලසකාන වැරදිලා ඉන්න එක ඔයාලා හිම කරලා නැතුව ඇති දුර 40ක් දුර සෙන්ටිමීටර් 4ක් ගන්න ඕනේ ඊළාට B ලක්ෂයේ උතුර අඳින්න ඕනේ B ලක්ෂයේ උතුර දැන් කෝණමානයේ නිවැරදිව තියලා අංශක 130 ගන්න ඕනේ අංශක 130 මේ විදිහට මෙතෙන්ට 90යි 100යි 110 120 130 මෙතෙන්ට එන්නේ දුර ප්‍රමාණය ගන්න ඕනේ සෙන්ටිමීටර 3යි 20 කට වල 3යි ඉස්සලා විදියමයි අර කෝණ වෙනස් වුණ එක විතරයි වෙනස සෙන්ටිමීටර 3යි මේ විදිහට C ලක්ෂ වෙනවා AC යා කරන්න
AC යා කරන්න මෙතන කෝණයේ අංශක 130යි මේ දුර සෙන්ටිමීටර් 3යි right දැන් මැන්නහම අර මං කිව්වාගේ එන්න ඕනේ සෙන්ටිමීටර් 5ක් කියලා එන්න ඕනේ හරියට මැන්නනම් මේ දුර බලන්න කව කට්ටෙන් කොච්චරද කියලා ඒ ප්‍රමාණය රූල මට තියලා මේ විදිහට බලන්න වෙන්න හරියට මාංශක සෙන්ටිමීටර් 5ක් එනවා AC 5යි AC ර සැබෑ දුර මීටර් 100යි දැන් පයිතගොරස් සම්බන්ධය ඇසුරින් තහවුරු කරන්න මෙහෙමයි මේ කෝණය 40 නම් මේ කෝණයත් 40යි මේ කෝණය 130යි නම් මේ කෝණය 50යි පයිතගොරස් ප්‍රමේය දාන්න ඍජු කෝණික ත්‍රිකෝණයක් ඕනේ එහෙනම් මේ මෙතන ඍජු කෝණික ත්‍රිකෝණය හැදිලා එතකොට මේ දිග සෙන්ටිමීටර් 4යි මේක 3යි එහෙනම් AC දිග ගණනය කරලා ගන්නත් පුළුවන් AC වර්ගය සමාන වෙනවා 4 වර්ගය ධන 3 වර්ගයට පයිතගොරස් සම්බන්ධය AC වර්ගය සමාන වෙනවා 16 ධන 9ට AC වර්ගය සමානයි 16 9 25ට AC සමානයි 25 වර්ගමූලයට AC සමානයි 25 වර්ගමූලය 5 සෙන්ටිමීටර් එහෙනම් ඉහත දුරමයි එන්නේ AC ට සෙන්ටිමීටර් 5යි පරිමාණ රූපයෙන් මැනලා ගත්තාම ආවෙත් සෙන්ටිමීටර් 5යි පයිතගොරස් සම්බන්ධයෙන් ගත්තාම සෙන්ටිමීටර් 5යි එම නිසා පයිතගොරස් සම්බන්ධයට අනුව තහවුරු වෙනවා AC ර C දුර මීටර් 100යි කියන එක දැන් මේ 5 20ෙන් ගුණ කරලා AC ර C සැබෑ දුර 100යි කියලා මේකෙත් හොයලා දාන්නකො AC ර C සැබෑ දුර 5 ගුණ කිරීම 20යි මීටර් 100යි. ඒ නිසා දෙකෙන් එකම උත්තර ආවා කියන්නේ අපි කරපු එක සත්‍යයි කියලා ඔප්පු වෙනවා. හොඳයි අඩුපාඩු තියෙනවා නම් සම්පූර්ණ කරගන්න. මේ අංශක 40 නෙමෙයි කියලා කීප දෙනෙක්ම මේ ඒ ලක්ෂයේ සිට දිගංශය අංශක 40ක දිශාවක් ඔස්සේ මීටර 80ක් කියලායි දුන්නේ ගාන දෙද්දි නමුත් මම දලසටහනක් දෙද්දි 50 දාගෙන ඇඳලා තියෙන ඒ නිසායි වෙනස් උනේ දැන් ඒක නිවැරදි කරගන්න. නිවැරදි කරලා ඉවරලා ඕකේ එකක් එවන්නකො. මේවා සමහරට 9 ශ්‍රේණියත් ඔයාලා ඉගෙන ගත්තේ නැතුව ඇති. පන්ති වල ඔය අන්තිමට තියෙන පාඩම් කරනව අඩුයිනේ. ඒ නිසා මේක හොඳයි මේ කතා කරපු එක. හොඳයි 10 වසර නිර්මාණ වලට යමු දැන් 10 වසර පරිමාණ රූප වලට. එහිදී අපිට වැදගත් වෙන්න මේ කෝණ දෙක. ආරෝහණ කෝණය අවරෝහණ කෝණය. ආරෝහණ හා අවරෝහණ කෝණ. දැන් පුතේ බලා ගන්නකො. දැන් ඕනෑම දෙයක් නිරීක්ෂණය කරන්නේ අපි යාට කියන්නේ නිරීක්ෂකයා. දැන් නිරීක්ෂකයා නිරීක්ෂණය කරද්දී ඇහෙන්නේ නිරීක්ෂණය කරන්නේ. එතකොට ඇහැ තියෙන ස්ථානයේ ඔස්සේ තිරස් රේඛාවට අපි කියනවා ඇස් මට්ටම.
නැත්නම් eye level කියලා කියන්නේ. ඇස් මට්ටම. එතකොට ඕනෑම නිරීක්ෂකයෙක් යම් දෙයක් නිරීක්ෂණය කරනකොට අපිට ඇස් මට්ටම ඉතාම වැදගත් වෙනවා. මොකද ඒක අනුව තමයි ආරෝහණ අවරෝහණ කෝණ හඳුනාගන්නේ. අපි නිරීක්ෂණය කරන ඇස් මට්ටමින් උඩ එකක්. උදාහරණයක් අපි පොල් ගහක තියෙන පොල් ගෙඩියක් දිහා බලනවා. ඇස් මට්ටමින් උඩ තියෙන. එතකොට ඒක පේන්නේ ආරෝහණ කෝණය. ඇස් මට්ටමින් පහළ එකක්. අපි උඩකට නැගලා පහළ තියෙන දෙයක් දිහා බැලුවා. එතන පේන්නේ අවරෝහණ කෝණය. හරි ලේසියෙන් මෙන්න මෙහෙම අඳුනා ගන්න. මේ නිරීක්ෂකයාගේ ඇහැ. නැහැක් විදිහට ඇඳ ඇහැ. එතකොට ඇහැ තියෙන ලක්ෂය ඔස්සේ තිරස් රේඛාවට කියන්නේ ඇස් මට්ටම. ඇස් මට්ටම. අපි දුක ඇස් මට්ටමෙන් උඩ ඔන්න මොකක් හරි වස්තුවක් එල්ලි එල්ලි තියෙනවා. ඕනම දෙයකට තියෙන වස්තුව කියනවනේ. ඔය අම්මලා තාත්තලා ඔයාලටත් කියන්නේ නේද? වස්තුවක්. එතකොට අපි බලනවා මෙන්න මේක දිහා. මේකට අපි කියනවා දෘෂ්ටි රේඛා. පේන රේඛාව නෑ දෘශ්‍ය රේඛාව පුගත් කවන්නේ දෘෂ්ටි රේඛාව. එතකොට ඇස් මට්ටමින් ඉහළ දෙයක් බලනකොට ඇස් මට්ටමත් දෘෂ්ටි රේඛාවත් අතර හැදෙන කෝණයට තමයි කියන්නේ ආරෝහණ කෝණය. right. ඊළඟට අපි හිතමු අපි හිතගෙන ඉද්දි පොළවේ තියෙනවා වස්තුවක්. නිකන් ටෙනිස් බෝලයක් වගේ එකක්. එතකොට මෙන්න මේ ඇස් මට්ටමත් මේ දකින්න රේඛාව ආයේ දෘෂ්ටි රේඛාවමයි. මේ හැදෙන කෝණය තමයි අවරෝහණ. අවරෝහණ කෝණය. right. එතකොට ඔන්න දිගංශය නම් අපි කතා කරේ තිරස් තලයක. තිරසක පිට්ටනියක ඉඳලා වටේ බලනවා. මේක බලන්නේ එක තැනක ඉඳලා සිරස් තලයක ඉහළට පහළට. එතකොට ආරෝහණ අවරෝහණ කෝණ හැදෙන්නේ එහෙම. හොඳයි. මෙන්න මේ රූපසටහනෙන් පැහැදිලි වෙනවා ආරෝහණ කෝණේ අවරෝහණ කෝණේ. හැබැයි මතක තියාගන්න දෙකම හැදෙන්නේ ඇස් මට්ටමේ. හොඳයි මේ ටික ලියා ගන්නකෝ. ඔය සටහන්
හොඳයි ලියා ඉවර නම් ඕකේ පාරක් දාන්නකෝ. right. හොඳයි බලමීර අප මේක උදව් කරගෙන එක ගානක් හදලා යන්න මේ කෝණ දෙක ඕන වෙන්නේ දල සටහන ඇඳ ගන්න. ඊට පස්සේ අර පරිමාණ රූප අඳින විදියමයි. ලියන්නේ මේක සිරස් කුළුණක සිරස් හරියට බලලා ලියන්න. සිරස් කුළුණක පාමුල තිරස් දැන් තිරස් සිරස් කුළුණක පාමුල තිරස් බිමෙහි කුළුණ පාමුල සිට මීටර් 80ක් දුරින් පිහිටි ලක්ෂයක සිට නිරීක්ෂණය කළ විට කුළුණේ මුදුන පෙනෙන ආරෝහණ කෝණය අංශක 40කි. පළවෙනි කොටස තොරතුරු දලසටහනක මෙහෙම ලියන්න. නිරීක්ෂකයාගේ උස නොසලකා හැර තොරතුරු දලසටහනක දක්වන්න. දෙවැනි කොටස එකණු 2000 පරිමාණයට පරිමාණ රූපයක් ඇඳීමෙන් කුළුණේ උස සොයන්න. පරිමාණ රූපයක් ඇඳීමෙන් කුළුණේ උස හොයන්න. හයි පුතේ බලමු එකතු වෙලා කරමු ඉස්සරෝම එක. ඔයාලා තනින් කරන් දෙන්නම් ඊට පස්සේ මේ විදිහට. මේ වගේ සිරස් කුළුණ පාමුල තිරස් බිම සිරසයි තිරසයි අතර කෝණය ඍජු කෝණයක්. ඒක දාන්න ඕනේ. එතකොට මෙන්න මේ තිරස් බිමේ එක්තරා ලක්ෂයක ඉන්නේ කුරුණ පාමුල ඉඳලා මීටර 80ක් දුරින්. මේ දුර 80ක්. ලක්ෂාකාර නිරීක්ෂකයෙක් දැන් ඉන්නේ. හරියට නිකන් මැක් එක් වගේ. උස ගණන් ගන්න නැහැ. එතකොට
මේ නිරීක්ෂකයා ඉන්න තැන ඔස්සේ නම් උස ගණන් ගන්න නැත්නම් මේ තිරස් බිමම තමා නිරීක්ෂකයාගේ ඇස් මට්ටම වෙන්නේ. බලන්නේ කුරුණේ මුදුන. එහෙනම් මේක තමයි දෘෂ්ටි රේඛාව. ආරෝහණ කෝණය මේක. අංශක 40යි. ওই ටික තමයි දීලා තියෙන දත්ත. දැන් පරිමාණය දීලා තියෙන්නේ කොහොමද? 1/2000. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 2000ක්. 1 සෙන්ටිමීටරයකින් මීටර් 20ක් ඒ කියන්නේ 100න් බෙදුවහම. නමුත් එහෙනම් මෙතන පරිමාණ රූපය අඳිද්දී මීටර 80ක් කියන්නේ 20 ගොඩවල් 4යි. එහෙනම් අඳින්න ඕන සෙන්ටිමීටර් 4ක රේඛාවක්. කෝණමානය තියලා අංශක 40 රේඛාව. ඊට පස්සේ පරිමාණ රූපයේ මේ දිග මැන ගන්නවා. ඒන දිග 20න් ගුණ කරපුවාම සැබෑ දිග එනවා. right. දැන් පටන් ගන්න ඔයා. පරිමාණ රූපය අඳින්න සෙන්ටිමීටර 4ක සරල රේඛා ඛණ්ඩය අඳින්න ඕනේ. සෙන්ටිමීටර 4. දැන් එහා ශීර්ෂයේ අංශක 90 මෙතනදී අංශක 40. ඒ රේඛා දෙක හම්බෙන තැන තමයි කුරුණේ මුදුන. පරිමාණ රූපය ඇඳලා සැබෑ දිග හොයලා එවන්න මට කීයද කියලා. පරිමාණ රූපයේ දිග 20න් ගුණ කරලා උත්තරේ ගන්න.
දෙන්නෙක් උත්තරේ වල තියෙනවා. සෛරිකයි අමාවි අනිත් අයත් එවන්න බලන්න. එඩිට් කරද්දී අර 40 දාලා දෙවෙනි සැරේ කරලා ඩිලීට් කරන්න ඉස්සරහ. සුභාසිනී වල තියෙනවා දෙන්නෙකුට සමාන උත්තර තියෙනවා. හොඳයි අපි ටිකක් ඉක්මන් කරමු නේද? හරි බලන්න මේ ශීර්ෂයේදී අංශක 40 මේ කෙරවලේ අංශක 40 මනින්න එපා. ඕනමානේ නිවැරදිව තියන්න ඕනේ. මේ විදිහට අංශක 40 හිත තියා ගන්න වෙනවා. යා කරන්න ඕනේ. පරිමාණ රූප ඉතාම නිවැරදිව යනොත් තමයි හරිම උත්තරේ ගන්න පුළුවන්. ඊළඟ ඍජු කෝණය ලබා ගන්න විහිත් චතුරස්‍රය පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදිහට විහිත් චතුරස්‍රය දැන් අහන්නේ කුළුණේ උස. මේ දිග මනින්න කොච්චරද කියලා. එන උත්තරේ 20න් ගුණ කරන්න. බලමු මේ දිග කොච්චරද දෙන්නේ කියලා මට එන උත්තරේ. බලමු 3.2ක් විතර. 3.2ක් විතර. 3.3ක් විතර. එතකොට එහෙනම් 3.3යි කියලා හිතමු. මට ආ උත්තරේ සෙන්ටිමීටර් 3.3යි කුළුණේ පරිමාණ රූපයේ උස. සැබෑ රූපයේ උස හොයන්න 20න් ගුණ කරන්න. මට ආ උත්තරේ 3.2 6යි 3.2 6යි. මට ආවේ මීටර 66ක් කියලා. මෙතන මේ කෝණමානය එහෙම ඉතාම නිවැරදි නෙමෙයි. මනින්ද එහෙම වෙනස් වෙනවා. නමුත් වැඩි දෙනෙකුට උත්තරය ඇවිල්ලා තියෙන්නේ මීටර 70 කියලා. ඒ කියන්නේ 3.5ක් කියලා ඇවිල්ලා තියෙනවා. හරි 60 ආව එක්කෙනෙකුත් ඉන්නවා 68 ආව එක්කෙනෙක් ඉන්නවා. හරි ඒ අනුව දැන් මේ වගේ උත්තර දාද්දී මෙන්න මෙහෙම දාලා දෙනවා. ධන හෝ ඍණ 2 නැත්නම් 5 ඒ වගේ අගයක් දාලා දෙනවා. ඒ කියන්නේ දෙකක් විතර වැඩි වුණත් දෙකක් විතර අඩු වුණත් සම්පූර්ණ ලකුණු දෙන්න කියලා ඒ කියන්නේ. හරි. ඒ නිසා මේක වෙනස් වුණාට කලබල වෙන්න එපා. ඔයාලට ආ උත්තරේ එහෙමම තියන්න. ආයෙ පොඩ්ඩක් කෝණ බැන්න හරිද කියලා බලන්න ලොකු වෙනසක් තියෙනවා නම් ලොකු වෙනසක් නෑ කොහොම එකම කිට්ටුව උත්තරේ වෙලා තියෙන්නේ. එතකොට මේ සම්භාවිතාව වීඩියෝ එක චුට්ටක් සම්භාවිතාව කරලා තියෙන්නේ තුන් පාරක් අහලා තිබ්බා වීඩියෝ එක දාන්න නැද්ද කියලා. ඒකේ සම්භාවිතාව මේ කරලා තියෙන ප්‍රමාණය මදිනේ. ඒ වුණාට පුතේ සම්භාවිතාව පාඩම ගත්තාම 11 වසර ළමයිට සම්භාවිතාවට කරන්නේ
10 වසර කරණේවට අමතරව එකම එක ගැටලු ආකාරයක් විතරයි. 11 සම්භාවිතාව සම්පූර්ණයෙන්ම දාලා තියෙනවා. මුල ඉඳලා අගටම පහුගිය විභාග ගැටලු කීපයකුත් එක්ක හදන තැනට එනකන් දාලා තියෙනවා. ඒක බැලුවොත් 10 වසර සම්භාවිතාව ඔක්කොම එතන තියෙනවා. ඊට අමතරව එකම එක ගැටලු ආකාරයක් විතර වැඩියෙන් තියෙනවා. 11ට ගියා කියලා සම්භාවිතාවේ අලුත් දේවල් ඉගෙන ගන්න නෑ. 10 කරපුවාමයි දැන් අර මේ වගේ එකක් උදාහරණයක් පෙට්ටියක එකම තරමේ ආ ප්‍රමාණයේ රතු බෝල 3යි කහ බෝල 2ක් තියෙනවා. පෙට්ටියෙන් බෝලයක් අරගෙන ආපහු දමා දෙවන වර ගන්න එක 10 වසරට තියෙන්නේ. ආපහු නොදා දෙවන වර ගන්න එක 11 වසරට තියෙන්නේ. එච්චරමයි වෙනස. දැන් 11 වසර ළමයිට කතා කරගෙන යනකොට 9 ඉඳලම තියෙන ඔක්කොම ටික එකතු කරලා උගන්ලා තියෙන්නේ ඒ වීඩියෝ එක බලන්න. එතකොට සම්භාවිතාවේ 10 පොතේ ගණන් විතරක් නෙමෙයි ඕ ලෙවල් ගණනුත් ඔක්කොම හැදෙනවා. දැන් ඒක ඒ වීඩියෝ එක බලන්න 10 එකක් කරාට පස්සේ දාන්නම් 10ක නොදැම්මත් කමන්නේ අර ගණන් 3-4ක් වැඩියෙන් තියෙනවා එච්චරයි අරකේ. ඒක තවත් හොඳයිනේ. රයිට්. එහෙනම් ඒකට උත්තරේ කොහොමද සම්භාවිතාව පාඩම අපි මේ ඔන්ලයින් ක්ලාස් එකේ කරමු. මේ මොකද වැදගත් පාඩමක් ලකුණු 10ක් නේ ඕ ලෙවල් වල. ඒ නිසා පරිභායටත් ඔයාලටත් එනවා. හොඳයි ලියා ගන්න මේ ගානියම නම් සිරස් ගසක ගහ කපලා දාලා නැහැ සිරස් සිරස් ගසක මුදුනේ සිටින පක්ෂියෙකුට සිරස් ගසක මුදුනේ සිටින පක්ෂියෙකුට ගස පාමුල තිරස් බිමෙහි ගස පාමුල නම් තිරස් බිම පාමුල තිරස් ගස පාමුල තිරස් බිමෙහි ගස පාමුල සිට මීටර් 50ක් දුරින් සිටින කුහුඹුවෙකු ඈන්ට් කියන්නේ කුහුඹුවෙකු අංශක 30ක අවරෝහණ කෝණයකින් පෙනේ. නැවත කියන්න කියලා තියෙනවා බලන්න මෙහෙම ඔන්න හරිද ලියලා තියෙනවා සිරස් ගසක මුදුනේ සිටින පක්ෂියෙකුට ගසපාමුල තිරස් බිමෙහි ගසපාමුල සිට මීටර් 50ක් දුරින් සිටින කුහුඹුවෙකු අංශක 30ක අවරෝහණ කෝණයකින් පෙනේ.
පළවෙනි කොටස තොරතුරු දල සටහනක දක්වන්න. තොරතුරු දල සටහනක දක්වන්න. තොරතුරු දල සටහනක දක්වන්න. දෙවෙනි කොටස 1/1000 පරිමාණයට 1/1000 පරිමාණයට පරිමාණ රූපයක් ඇඳීමෙන් ගසෙහි උස සොයන්න. 1/1000 පරිමාණයට පරිමාණ රූපයක් ඇඳීමෙන් ගසෙහි උස සොයන්න. ළමයි මන් දන්නවා අත්දැකීමෙන්ම අවරෝහණ කෝණය අඳිනකොට ළමයි වරද්දනවා. දල සටහන වැරදුනා කියන ඔක්කොම වරදිනවනේ. හොඳයි දල සටහන අඳින්න බලන්න මිනිත්තු දෙකක් දෙන්න. දැන් පුතේ වෙලාව ඉක්මනට යන නිසා අපි අඳිමු එකතු වෙලා මෙහෙම බලන්න මේ වගේ දල සටහන අඳින්න. මෙහෙම අඳින්න. මේ සිරස් ගස මේ තිරස් බිම තිරසයි තිරස අතර කෝණය 90යි. මේකේ මුදුනේ ඉන්නවා පක්ෂියා. තිරස් බිමේ ඉන්නවා කුහුඹුව. මෙතන කුහුඹුව. මෙතන පක්ෂියා. right. එහෙනම් බලන්න මෙයා තමයි නිරීක්ෂකයා. එයාගේ ඇස් මට්ටම් මේක. මේක තමයි දෘෂ්ටි රේඛාව. ආන් ඇස් මට්ටමත් එක්ක හැදෙන ඇස් මට්ටමෙන් පහළ දෙයක් බලද්දි ඇස් මට්ටමත් දෘෂ්ටි රේඛාවත් අතර තමයි ඔය කියන කෝණය හැදෙන්නේ අවරෝහණ කෝණය අංශක 30. ආරෝහණ කෝණය ascending angle, අවරෝහණ කෝණය descending angle. දැන් descending angle. හරි. මේ කෝණය 30 නම් මේ කෝණය 30ක් වෙන්න ඕන දෙකම තිරස් නිසා ඒකාන්තර කෝණ සමාන හින්දා. මේ දුර මීටර් 50යි. ඔන්න දල සටහනට ඔය කියන තොරතුරු ඔක්කොම තියෙන්න ඕන. හරි. 90 90යි 50යි මෙතන 30යි. තමා බලන්නේ දල සටහනේ. ඒවට තමයි ලකුණු 3ක් දෙන්නේ. ගොඩාක් අය වරද්දලා මෙතන 30 දාන්නේ. සිරසයි ඇස්මට් නිරීක්ෂකයකවයි එක කෝණයක් මොකක්වත් කතා කරන්නේ අපි. ආරෝහණවත් අවරෝහණවත් නෑ. එතන කෝණෙ නෙමෙයි. right අඳින්න ටක් ගන්න. 1/1000 පරිමාණයට අඳින්න කියන්නේ. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර නම් 1000යි. 1 සෙන්ටිමීටරයකින් මීටර 10යි. එහෙනම් මීටර් 50 දක්වන්න වෙන්නේ 10 ගොඩවල් 5ක්නේ. අර ඉස්සෙල්ලා විදියමයි අඳින්න තිරස් රේඛාව සෙන්ටිමීටර් 5ක් දිගට අඳින්න. බිඳුවේ ඉඳලා 5ට මැන ගන්න. සෙන්ටිමීටර් 5ක් දිගට පහක් වෙනගෙන චාපයක් අඳින්න. ඒ ආරේ බලන් චාපයක් අඳින්න.
මේ විදිහට චාප දෙකේ අර සීල්සේදී අංශක 30 නිවැරදිව බයින්ද අංශක 30 මේ සීල්සේදී 90 කෝණමානයෙන්ම ගන්න අංශක 90 90න් ටිකක් තියාගන්න මෙතන අංශක 30 30න් ටිකක් තියාගන්න යා කරලා ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න දැන් ගසේ උස දෙහන්න ඔව් බලන්න මේ කෝණය අපි අංශක 90ක් ත්‍රිකෝණයක් ගත්තේ මෙතන අංශක 30ක් ගත්තේ මෙතන සෙන්ටිමීටර 5ක් ගත්තේ ගසේ උස මෙතනනුයි දැක්වෙන්නේ නිවැරදි මේ දුර මනින්න පරිමාණයෙන් ගුණ කරන්න මේ දුර ප්‍රමාණයෙන් මෙච්චරයි සෙන්ටිමීටර වලින් බලාගත්තාම 3ක් විතර මට ඇවිල්ලා තියෙන්නේ සෙන්ටිමීටර 3ක් විතර එහෙනම් ගසේ උස ගන්න පුළුවන් සෙන්ටිමීටර 3 ගුණ කරන්න ඕනේ 10න් මීටර 30ක් පාඩ 2.9ක් ආවනම් මීටර 29යි 3.1ක් ආවනම් මීටර 31යි ආව උත්තරේ දාන්න උත්තරේ වෙනස් කරන්න යන්න එපා ළමයි මේකේ තව ගණන් දෙකක් විතර හදන්න පුළුවන් නම් තමයි හොඳ. මොකද අභ්‍යාස මාලාව කරද්දී අමාරු රූප තියෙනවා. දැන් පොතේ උදාහරණ මම කීක මතක් කරන්නම් කරන හැටි. මෙහෙම ගැටලු දෙන්නේ නැතුව නිකන් ඉතින් මෙහෙම මේ තියෙන්නේ ලයිට් හවුස් එකක් ප්‍රදීපාගාරය. මේ මුදුනේ ඉන්නවා නිරීක්ෂකයා. යාන් ඉතින් ලයිට් එක දාන්නේ ප්‍රදීපාගාරේ මුදුනේ. මුහුදේ නවත්තලා තියෙනවා බෝට්ටු දෙකක්. A B ලක්ෂ වල. අපිට කියනවා මෙතන තමයි නිරීක්ෂකයා ඉන්නේ. ඔන්න නිරීක්ෂකයාට B කියන බෝට්ටුව පේනවා අංශක 40ක අවරෝහණ කෝණයකින්. එහෙනම් කොහොමද වෙන්න ඕන B බෝට්ටුව පේන්නේ මේ වගේ කෝණයකින්. අංශක 40. A බෝට්ටුව පේනවා කියන අංශක 60ක අවරෝහණ කෝණයකින්. ඔය කෝණය 60යි. හරි. එතකොට ප්‍රදීපාගාරයේ උස දෙනවා මීටර් 100යි කියන. දැන් පරිමාණ රූපයක් ඇඳලා A හා B බෝට්ටු අතර දුර අහනවා. එතකොට මේ කෝණය 40 නම් මේකත් 40. මේ කෝණය 60 නම් මේකත් 60යි. මෙතන අංශක 90යි. නම් පටන් ගන්න වෙන්නේ කොතනින්ද? 100 රේඛාව ඇඳ ගන්න පුළුවන්. නේද? කොට මේ කෝණ ඕන හොයා ගන්නත් පුළුවන්. මේ කෝණය 60 නම් මේක 30යි. ඔන්න මෙතනින් පටන් ගත්ත හැටි 100 ඇඳා
මෙතනින් 90 ඇඳ දිගටම මෙතනින් 30 ඇඳ ගමන් මේ රේඛාව වෙනවා. මෙතනින් ඔක්කොම මේ ටික වෙන්න ඕනේ. එතකොට 50ක් වෙන්න ඕනේ. මේ කෝණය 40 නම් මෙතෙන්ට 50යි. 50 ඇඳ ගමන් මේ රේඛාව වෙනවා. ඊට පස්සේ මේ 90 රේඛාවයි මේ රේඛා දෙකයි කැපෙන තැන් දෙක AB කියලා දාලා AB දුර බැනලා පරිමාණයෙන් ගුණ කරලා සැබෑ දුර හොයන්න පුළුවන්. ඔන්න ඔය වගේ ගැටලු දක්වාම තියෙනවා. තව එකක් අපි ගත්තොත් එහෙම මෙහෙම. එකිනෙකට මීටර් 50ක පරතරයෙන් පිහිටි දිරස් බිමක සිරස් කුළුණු දෙකක් එකක් පිටි එකක් උසයි කියලා දෙනවා. මිටි කුළුණේ මුදුනේ ඉඳලා නිරීක්ෂණය කරනවා උස කුළුණේ පාමුල. එතකොට අවරෝහණ කෝණය දෙනවා අංශක 40යි. මිටි කුළුණේ මුදුනේ ඉඳලා උස කුළුණේ මුදුන නිරීක්ෂණය කරනවා. එතකොට ආරෝහණ කෝණය 30යි කියලා දෙනවා. දැන් පුතේ මේක 40 නම් මේක 40යි. සුදුසු පරිමාණ රූපයක් ඇඳලා කුළුණු දෙකේ උස අහනවා. මේ දිගයි හොයාගන්න. පටන් ගන්නෙ කොහොමද? 5 ඇඳගත්තා පරිමාණයට එකට 1000 ඇඳනම් සෙන්ටිමීටර 5යි. මෙතනින් 40 මැන්න, මෙතනින් 90 මැන්න, කැපෙන තැන මෙතන. එතනින් 30 ඇඳා, එතනින් 30 මැන්න. මේක දික් කරපුවාම කැපෙන තැන මේක. මේ දුරයි මැන්නලා පරිමාණයෙන් වැඩි කරනවා. මේ වගේ විස්තරයක් දීලා පරිමාණ රූපයක් ඇඳගෙන හදන ඊටාම ලස්සන ගැටලු ටිකක් අභ්‍යාස මාලාවේ තියෙනවා. ඔයාලා හිතන් දැන් වෙලාව සාමාන්‍යයෙන් වෙනදා ඉන්න වෙලාව හරි ගිහිල්ලා තියෙන්නේ. ඒකට ඔය data ප්‍රශ්න වගේ එනවා. දැනටම කීප දෙනෙක් ලොස් වෙලා ඉන්නේ data නැතුව. ඔව්. 9ක් විතරම ලොස් වෙලා ඉන්නේ. ඒ හින්දා ඔයාලා අභ්‍යාස කරන්න අමාරු ගණන් ඊළඟ දාසේ මාක් කරලා තියාගන්න. අපි ඊළඟ දාසේ සම්භාවිතාවත් ඉවර කරලා සම්භාවිතාව අඩුවක් නේ තියෙන්නේ පටන් අරගෙන විතරයි තියෙන්නේ. සමසේ භව්‍ය සිද්ධි වලින් නවත්තලා තියෙන්නේ. අපි ඊළඟ දවසේදී එනම් කතා කරමු සම්භාවිතාව. මේකේ අමාරු ගණන් කීපයක් තියෙනවා නම් මාක් කරලා තියාගන්න. මේ ටික කතා කරලා සම්භාවිතාව ඉවර කරමු ඊළඟ දවසේදී. හොඳයි. ඔයාලට මොනවාරි කියන්න තියෙනවා නම් කියන්න අවස්ථාව දෙන්නම්. හරි මොනවාරි කියන්න දෙයක් තියෙනවා නම් ඔයාලා අන්මියුට් කරලා තියෙන්නේ. ඔක්කොටම ඇහෙන්න ඕන දෙයක් කියන්න පුළුවන්. කියන්න මොකුත් නැද්ද? ඊළඟ දවස් සම්භාවිතාව කරමුද? ඔයාලට ඊට කලින් ශීඝ්‍රතාවයේ පාඩම ඕන නම් ඒක කරන්න පුළුවන්. සම්භාවිතාව ඉවර කරමුකෝ. හරි සම්භාවිතාව ඉවර කරමු නේ. ඊළඟ සතියේ මේක ඔක්කොම අභ්‍යාස කරන්න. අන්තිම පාඩමේ පරිමාණ රූප පාඩමේ පරිමාණ රූප පාඩමේ අභ්‍යාස ඔක්කොම කරන්න. ඔයාලගේ පොත් ගත්තෙත් නැහැ ඉස්කෝලේ. ඒ නිසා ඔක්කොම අභ්‍යාස ටික කරන්න. අමාරුව මාක් කරලා තියාගන්න. ඊළඟ දවසේදී ඊළඟ විශේෂ පන්ති කරන්න බැරි වුණා ඔයාලගේ. කරන්න බැරි වුණේ අර සයන්ස් කොලේ විභාගයේ ලියන ළමයිට මොනවත් වැඩ කරලා තිබ්බේ නැහැ. කොරෝනා හින්දා යාට කරන්න බැරි වුණා. ඔන්ලයින් ක්ලාස් එකක් කරෙත් නැහැ. ඒ හින්දා එක දිගට බදාලා ප්‍රාථමික සිකුරාදා සෙනසුරාදා දවස් ගන්නවා ඒ ළමයි වෙනුවෙන්ම විඩම් කරා. ඒ හින්දා බැරි වුණේ. හොඳයි. එහෙමනම් වෙන කියන්න දෙයක් නැහැනේ. අදට ඇතිනේ ආයිබුවන් කියුනේ. ආයිබුවන්. ආයිබෝන් සර්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. ආයිබෝන් සර්.